අදත් ඔයාව iBorn කියලා පිළිගන්නවා ට්‍රිකල් කුප්පිය YouTube channel එකට. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ semiconductors video series එකේ තවත් වීඩියෝ එකක් අරගෙන. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ semiconductors වල ගණන් හදද්දී අපිට පාවිච්චි වෙන සූත්‍ර ගැන. එතකොට semiconductors වල සූත්‍ර බලන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ conductors වල අපිට මොනවද හම්බෙන්නේ සූත්‍ර කියලා. එතකොට අපි conductors වලට ගියොත් එහෙම conductors වල ඉස්සරහම අපි දන්නවා conductor එකක ධාරාව I සමානයි AVD NE කියලා සමීකරණයක්. එතකොට මේකෙදි A කියන්නේ cross section එක වර්ග මීටර. එතකොට VD කියන්නේ මම මෙතන ලියනවා VD කියන්නේ drift velocity එක. drift velocity එක මනින්නේ ms ඍණ 1. ඊළඟට n කියන්නේ electron concentration එක. ඒක අපි ගන්නෙ ඝන මීටරයට කියලා. ඊළඟට E කියන්නේ electron charge එකේ කම්මනින්නේ coulomb වලින්. දැන් එතකොට මේක තමයි conductor එකක ධාරාව අපි ගන්න සූත්‍රය. ඊළඟට අපිට පුළුවන් මේ ධාරාව ගත්තට පස්සේ අපිට පුළුවන් මේ VD කියන drift velocity එකට සමීකරණයක් ගන්න. මේ VD කියන්නේ drift velocity එක සමාන වෙනවා mu වාරයක් E කියන එකට. මේකෙදි mu කියන්නේ mobility එක. mobility එක මනින්නේ m වර්ගය vs වලින්. ඊළඟට අපි E කියන්නේ electric field එක. electric field strength එක ඒක අපි මනින්නේ v m ඍණ එකකින්. එහෙම නැත්නම් v බෙදීම m වලින්. එතකොට E කියන එක අපිට ලියන්න පුළුවන් E සමානයි v බෙදීම l කියලා. එතකොට මේ තුන තමයි අපිට හම් වෙන ප්‍රධානම සූත්‍ර තුන. දැන් අපි බලමු මේ VD කියන එකට මෙන්න මේකෙන් ආදේශයක් අරගෙන එතකොට අපිට ලියන්න පුළුවන් I කියන එක සමානයි A වාරයක් VD කියන්නේ mu E කියන එකට. mu E ගුණ කිරීම NE. ඊළඟ අපිට පුළුවන් මේ E කියන එකට මෙන්න මේකෙන් ආදේශයක් ගන්න. එතකොට අපිට ලියන්න පුළුවන් I සමානයි A mu V බෙදීම L NE කියලා. දැන් අපිට පුළුවන් මේකෙදි V උක්ත කරගන්න. V උක්ත කරගත්තොත් අපිට එනවා V සමානයි I L බෙදීම A mu NE කියලා සමීකරණයක්. එතකොට මේකෙදි V කියන්නේ වෝල්ටේජ් එක, I කියන්නේ ධාරාව. එතකොට මෙන්න මේ විදිහ එකක් එනවා. අපි මෙන්න මේ කොටස තමයි අපි කියන්නේ resistance එක කියලා. එතකොට resistance එක කියන්නේ R. R කියන එක සමාන වෙන්නේ එතකොට L බෙදීම A mu NE කියන එකට. එතකොට ඒක නිසා තමයි අපිට V සමාන IR කියන සමීකරණය එන්නේ Ohm's law එකෙන්. දැන් මේකෙදි අපි දන්නවා R කියන්නේ resistance එක. අපිට R කියන එක ලියන්න පුළුවන් rho L බෙදීම A කියලා. එතකොට R කියන්නේ rho L බෙදීම A නම් අපි මේ rho L බෙදීම A කියන එක මෙතනට ආදේශ කරොත් එහෙනම් අපිට එනවා rho L බෙදීම A කියන එක ආදේශ කරාට පස්සේ එනවා L වාරයක් A mu NE කියන එක. එතකොට මේකෙදි L ට ලයින් වෙනවා A ට කැන්සල් වෙනවා. එතකොට එනවා rho කියන එක rho සමානයි 1 බෙදීම mu NE. මේ rho කියන්නේ resistivity එක. rho කියන්නේ resistivity එක. resistivity එක මනින්නේ ohm meter වලින්. ඊළඟට අපිට පුළුවන් මේ resistivity එකේ පරස්පරය ගන්න 1 බෙදීම rho කියන එක. ඒකෙන් අපිට එනවා conductivity එක. conductivity එක අපේ සමීකරණයේ SI unit එක තමයි Siemens per meter කියන එක. එතකොට මේක තමයි conductivity එක වෙන්නේ. එතකොට conductivity එකට අපිට ලියන්න පුළුවන් sigma සමානයි මේ කොටසේ පරස්පරය. ඒ කියන්නේ mu NE කියලා. එතකොට මේ විදිහට අපිට සූත්‍ර ටිකක් ලැබෙනවා. මම මේකත් මෙතනින් ලියා ගන්නවා. අපිට ආවා sigma කියන එක mu NE කියලා. ඒ වගේම rho කියන එක අපිට ආවා 1 බෙදීම
mu n e කියලා. ඊළඟට අපිට තවත් සූත්‍රයක් ගන්න පුළුවන් මේකෙන්. I සමානයි AV NE කියන එකෙන් අපිට ගන්න පුළුවන් I බෙදනවා A වලින්. එතකොට I බෙදීම A කියන එක අපිට ලියන්න පුළුවන් mu E n e කියලා. එතකොට I බෙදීම A කියන්නේ current density එක. අපි current density එක ලියන්නේ J කියලා. එතකොට J කියන්නේ current density එක. ඒක අපි ලියනවා ampere वर्ग मीटर මේක තමයි current density එකේ SI unit එක වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් J කියන එක mu E n e කියලා. එතකොට මේකෙදි mu n e කියන්නේ sigma කියලා අපිට අවිලා තියෙනවා. එතකොට J කියන එක අපිට ලියන්න පුළුවන් sigma වාරයක් E කියලා. එතකොට මම මේකත් මෙතන ලියා ගන්නවා current density එක අපිට ලියා ගන්න පුළුවන් mu n e වාරයක් capital E කියලා. එතකොට මේවා තමයි අපිට කන්ඩක්ටර්ස් වල වැඩියෙන්ම පාවිච්චි වෙන සූත්‍ර ටික වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ කන්ඩක්ටර්ස් වල සූත්‍ර ටික පාවිච්චි කරලා සෙමිකන්ඩක්ටර්ස් වල සූත්‍ර ලබා ගන්න කියලා. එතකොට අපි දැනගෙන ඉන්න ඕනි සෙමිකන්ඩක්ටර්ස් වල කරන්ට් එක ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතිනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන, අනිත් එක තමයි හෝල්ස් කියලා කියන්නේ. දැන් අපි යම් සෙමිකන්ඩක්ටර්ස් වල සූත්‍ර ටික ලබා ගන්න. එතකොට සෙමිකන්ඩක්ටර්ස් වලට ගියාට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වා semiconductors වල current එක ප්‍රධාන සාධක දෙකක් මත රඳා පවතිනවා. එකක් තමයි holes, අනිත් එක electron. එතකොට semiconductor එකක සම්පූර්ණ current එක වෙන්නේ electron මගින් ඇති කරන current එකේ එකතුවට සහ holes මගින් ඇති කරන current එකේ එකතුවට. එතකොට මේක තමයි semiconductor එකක ධාරා හොයන ප්‍රධානම සූත්‍රය. එතකොට අපිට මේ IE කියන එක ලියන්න පුළුවන්. අපි දන්නවා I කියන්නේ AVDNE කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන නිසා ඇති කරන කරන්ට් එක අපිට ලියන්න පුළුවන් AV ඉලෙක්ට්‍රෝන නිසා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන නිසා ඇති කරන drift velocity එක. N කියන්නේ ඉලෙක්ට්‍රෝන concentration එක. E කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක charge එක. ඊළඟට අපිට පුළුවන් holes නිසා ඇති වෙන කරන්ට් එක ලියන්න AVH PE කියලා. මේ P කියන්නේ holes concentration එක, VH කියන්නේ holes නිසා ඇති වන drift velocity එක. ඊළඟට අපි දන්නවා drift velocity එක ලියන්න පුළුවන් mu වාරයක් E කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන නිසා ඇති වන drift velocity එක අපිට ලියන්න පුළුවන් mu E වාරයක් E කියලා. මේ mu E කියන්නේ ඉලෙක්ට්‍රෝන වල mobility එක. ඊළඟට holes වල mobility එක drift velocity එක ලියන්න පුළුවන් VH කියන එක mu h e කියලා. mu h කියන්නේ එතකොට holes වල mobility එක. දැන් මම මේකෙදි ලියනවා I කියන එක අපිට ලියන්න පුළුවන් IE දැන් IH කියලා. එතකොට මේ දෙක එකතු අපිට ලියන්න පුළුවන් AVE NE එකතු කිරීම AVH PE කියලා. දැන් මම මේකෙදි VE සහ VH වලට මේ ආදේශ දෙක ලබා ගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් VE කියන්නේ mu E වාරයක් E NE ධන VH කියන්නේ mu H E PE. එතකොට මේකෙදි E සහ A කියන එක අපිට පොදු සාධකයක් විදිහට එළියට ගන්න පුළුවන්. එතකොට E වාරයක් E කියන එක අපිට එනවා E වාරයක් E. එතකොට මේ කොටසෙන් අපිට එනවා mu E වාරයක් N කියලා. එකතු කිරීම mu h වාරයක් P කියලා එනවා. එතකොට මේක තමයි semiconductor එකක current එක හොයන සමීකරණය වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මෙතන semiconductors වලට ආවට පස්සේ I කියන එක සමාන වෙන්නේ E වාරයක් mu E n ධන mu h P වාරයක් capital E කියලා. ඊළඟ අපිට පුළුවන් මේකෙදි current density එක ගන්න semiconductors වල current density එක කියන්නේ ඇත්තටම මෙතන A කියන එකකුත් එන්න ඕනි. මෙන්න මෙතන A කියන එක. එතකොට A සහ E කියන දෙකම තුනම පොදු වෙනවා. එතකොට මෙතන A කියන එකකුත් එන්න ඕනි. E වාරයක් capital A.
දැන් එතකොට මේ කරන්ට් ඩෙන්සිටි එකට ගියොත් එහෙම කරන්ට් ඩෙන්සිටි එක එනවා I බෙදීම A කියලා. එතකොට I බෙදීම A කියන එක අපිට ලියන්න පුළුවන් E වාරයක් E mu E n ධන mu h p කියලා. එතකොට I බෙදීම A කියන්නේ J. ඒක නිසා අපිට J කියන එක ලියන්න පුළුවන් E වාරයක් mu E n ධන mu h p වාරයක් simple E කියලා. එතකොට මේක තමයි semiconductors වල current density එක වෙන්නේ. E වාරයක් mu E n ධන mu h p වාරයක් capital E. මේකෙන් එතකොට A අකුර විතරයි අඩු වෙන්නේ. ඊළඟට අපිට උනවා conductivity එක ලියන්න. conductivity එක අපි දන්නවා J සමානයි sigma E කියලා. එතකොට මෙතන තියෙනවා E අකුරක්. මෙතන තියෙනවා J. එතකොට මෙන්න මේ කොටස සමාන වෙන්න ඕනි sigma කියන එකට. එතකොට මේකේදී semiconductors වල conductivity එක අපිට sigma සමානයි E වාරයක් mu E n ධන mu h p කියලා. එතකොට මේක තමයි semiconductors වල conductivity එක වෙන්නේ. sigma සමානයි E mu E n ධන mu h p. එතකොට මේක තමයි semiconductors වල conductivity එක වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේ සූත්‍ර ටික intrinsic semiconductors extrinsic semiconductors වලට ආදේශ කරගන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලාම යමු extrinsic semiconductors වලට. extrinsic semiconductors කියන්නේ මම ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා intrinsic semiconductor එකකට impurities එකතු කරලා තමයි extrinsic semiconductor එකක් හැදෙන්නේ කියලා. එතකොට extrinsic semiconductors වල වර්ග දෙකක් තියෙනවා p type සහ n type කියලා. ඒකෙන් මම කතා කරන්නේ ඉස්සෙල්ලාම p type එක ගැන. එතකොට p type extrinsic semiconductor එකක අපි බලමු කොහොමද current density එක සහ conductivity එක ලියාගන්නේ කියලා. එතකොට semiconductor එකක current density එක අපි ලියා ගන්නවා J සමානයි E වාරයක් mu E n ධන mu h p වාරයක් capital E කියලා. එතකොට මේක තමයි semiconductor එකක පොදු සූත්‍රය current density එකට. දැන් අපි කතා කරන්නේ p type එකක. එතකොට p type එකක අපි ලියනවා current density එක Jp කියලා. Jp සමාන වෙන්නේ E වාරයක් mu E n p කියලා අපි ගන්නවා. මොකද p type semiconductor එකේ electron density එක තමයි අපි මේ np කියලා ගන්නෙ. ඊළඟට mu h pp pp කියන්නේ p type semiconductor එකේ hole concentration එක. E කියලා මෙතන ලියා ගන්න පුළුවන්. හැම වෙලාවෙම අපි p type ද n type ද කියලා දැනගන්න පුළුවන් අපිට මෙන්න මෙතන තියෙන සංකේතය පාවිච්චි කරලා. එතකොට මේක තමයි p type semiconductor එකක current density එක වෙන්නේ. ඊළඟට p type semiconductor එකක conductivity එක අපි ලියන්න පුළුවන් sigma p කියලා. ඒකත් මේ වගේමයි E වාරයක් mu E n අපි මෙතන p කියලා දාගන්නවා p type semiconductor එකක electron concentration එක නිසා. මෙතන එනවා mu h pp කියලා. එතකොට මේක තමයි p type semiconductor එකක සූත්‍ර දෙක වෙන්නේ. දැන් අපි දන්නවා p type semiconductor එකක අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන වලට වඩා වැඩියෙන් holes තියෙන්න ඕනි. ඒ කියන්නේ n ගොඩක් කුඩා වෙන්න ඕනි p වලට වඩා. එතකොට n ගොඩක් කුඩා වෙනම් p වලට වඩා ඒ කියන්නේ holes ප්‍රමාණය අඩුයි නම් ඉලෙක්ට්‍රෝන වලට වඩා එතකොට current density එක ගොඩක්ම ළඟා පවතින්නේ මෙන්න මේ කියන holes ටික මත. මොකද p type එකේ holes තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට අපිට මේ සූත්‍රය ආසන්න වශයෙන් ලියා ගන්න පුළුවන් Jp කියන එක E වාරයක් මේ කොටසට සාපේක්ෂව මේ කොටසට සාපේක්ෂව holes වලට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන නිසා ඇති කරන current එක ගොඩක් කුඩා නිසා p type එකක මෙන්න මේ කොටසට වඩා මේ කොටස ගොඩක් විශාලයි. ඒක නිසා අපිට මෙන්න මේ කොටස නොසලකා හැරලා ලියන්න පුළුවන් E වාරයක් mu h pp වාරයක් E කියලා. එතකොට මේක තමයි ගොඩක් ගණන් වලදී අපිට පාවිච්චි වෙන්නේ p type semiconductor එකක current density එක විදියට. ඊළඟට conductivity එකට ගියොත් එහෙම p type එකක conductivity එකත් holes වැඩි නිසා
හෝල්ස් නිසා තමයි මේකේ කන්ඩක්ටිවිටි එක ගොඩක්ම ඇති වෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන නිසා ඇති වෙන කන්ඩක්ටිවිටි එක අපි නොසලකා හිටියොත් එහෙම අපිට ලියන්න පුළුවන් E වාරයක් mu h pp කියලා. එතකොට මේක තමයි p type semiconductor එකක conductivity එක වෙන්නේ. ඊළඟට අපි n type එක ගැන බලුවොත් එහෙම n type එකේ මේ හැම එකකම ඉලෙක්ට්‍රෝන තමයි වැඩි වෙන්නේ හෝල්ස් වලට වඩා. එතකොට n type එකේ හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන ගොඩක් වැඩි හෝල්ස් වලට වඩා. එතකොට මේකෙදී current density එක වෙන්න පුළුවන් J n සමානයි E වාරයක් mu E. මෙතන තියෙන්නේ n type semiconductor එකේ electron concentration එක එහෙම නැත්නම් electron density එක ධන mu h p n e. එතකොට මේකෙදි කියන්නේ n type semiconductor එකේ holes concentration එක කියලා. එතකොට මේක තමයි අපිට n type එකේ current density එකට ගන්න පුළුවන්. ඊළඟට අපිට n type එකේ conductivity එකට අපිට ගන්න පුළුවන් J n කියන එක. J n සමාන වෙන්නේ E වාරයක් mu E n n ධන mu h p n. එතකොට මේ n type එකේ වෙලා තියෙන්නේ holes වලට වඩා ඉලෙක්ට්‍රෝන ගොඩක් වැඩි. ඒක නිසා මේකෙදි holes නිසා ඇති කරන current density එකට වඩා ඉලෙක්ට්‍රෝන නිසා ඇති කරන current density එක වැඩි නිසා අපි මේ holes නිසා ඇති කරන current density එක නොසලකා හරිනවා. එතකොට අපිට ලියන්න පුළුවන් n type එකේ current density එක Jn සමානයි E වාරයක් mu E n n කියලා. ඒ වගේම sigma n කියන එකත් අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන නිසා ඇති වෙන conductivity එක ගොඩක් වැඩි නිසා holes නිසා ඇති වෙන conductivity එකට වඩා මේක නොසලකා යන්න අපිට ලියන්න පුළුවන් E වාරයක් mu E n n කියලා. E වාරයක් mu E n n. ඒ වගේම conductivity එකේ එතකොට මේකෙදි n type එකේ ඉලෙක්ට්‍රෝන වැඩි holes වලට වඩා. එතකොට අපිට ලියන්න පුළුවන් Jn n type එකේ current density එක ඉලෙක්ට්‍රෝන නිසා ඇති කරන current density එක holes නිසා ඇති කරන current density එකට වඩා ගොඩක් වැඩි. මොකද මේකේ ඉලෙක්ට්‍රෝන ගොඩක් වැඩි නිසා. ඒක නිසා අපිට මේ holes නිසා ඇති කරන current density එක නොසලකා හැරලා අපිට ලියන්න පුළුවන් මේක බිඳුවට ආසන්න වශයෙන් සමාන කරලා E වාරයක් mu E n n වාරයක් capital E කියලා. එතකොට මේක තමයි n type semiconductor එකක current density එක වෙන්නේ. ඊළඟට n type semiconductor එකක conductivity එක අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන නිසා ඇති වෙන conductivity එක විතරක් සලකලා holes වලට වඩා ඉලෙක්ට්‍රෝන වැඩි නිසා E වාරයක් mu E n n කියලා. එතකොට මේක තමයි n type semiconductor එකක current density එක සහ conductivity එක වෙන්නේ. දැන් අපි බලමු කොහොමද intrinsic semiconductor එකක current density එක සහ conductivity එක ලබා ගන්න කියලා. intrinsic semiconductor එක වල ඔයගොල්ලෝ දන්නවා හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙන්න ඕනි holes ගානට. ඒ කියන්නේ n සමාන වෙන්න ඕනි p වලට. එතකොට n සමානයි p වුණාට පස්සේ අපි මේකෙදි හඳුන්වනවා intrinsic semiconductor එකක electron concentration එකේ ni කියලා p. ඒ වගේම p කියන්නේ hole concentration එක අපි එක pi කියලා හඳුන්වනවා intrinsic semiconductor එකක් නිසා. එතකොට අපි semiconductors වලට පාවිච්චි කරන පොදු සූත්‍රය තමයි J සමානයි මෙන්න මේ සූත්‍රය E mu E n ධන mu h p වාරයක් E කියලා කියන්නේ. එතකොට මම කිව්වා හැම වෙලාවෙම intrinsic semiconductor එකක electron concentration එක අපි විශේෂ විදිහට හඳුන්වන ni කියලා දානවා. hole concentration එක අපි ලියනවා pi කියලා. එතකොට
ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකක හැම වෙලාවෙම මේ Ni සහ Pi සමාන වෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සහ හෝල්ස් ගාන සමානයි. එතකොට අපිට මේකෙදි ලියන්න පුළුවන් මේ Pi වෙනුවට Ni කියන එක දාලා එහෙම නැත්නම් Ni වෙනුවට Pi දාන්න පුළුවන්. මම මේකෙදි Pi වෙනුවට Ni දානවා. එතකොට අපිට මේකෙන් ලියන්න පුළුවන් E වාරයක් Ni mu E ධන mu H වාරයක් capital E කියලා. එතකොට මේ E කියන්නේ intrinsic semiconductor එකේ electron concentration එක. මේක සමාන වෙනවා intrinsic semiconductor එකේ hole concentration එකට. එතකොට මේක තමයි intrinsic semiconductor එකේ current density එක වෙන්නේ. එතකොට sigma කියන එක conductivity එකත් අපිට ලියන්න පුළුවන් intrinsic semiconductor එකක මේ විදිහටම E වාරයක් mu E මේ සූත්‍රය මම මෙතන ලියන්නේ පොදු සූත්‍රය mu E Ni මොකද intrinsic semiconductor එකක electron concentration එක එකතු කිරීම mu H Pi. එතකොට මේකෙදි Pi සමාන Ni වෙනවා. එතකොට මම මේකෙන් ලියන්න පුළුවන් Ni කියන එක Pi වෙනුවට දාගන්නවා මම මෙතනට. ඔයගොල්ලන්ට එක කැමති එකක් ආදේශ කරගන්න පුළුවන්. Ni වෙනුවට Pi දාගන්නත් පුළුවන්. එතකොට මේක අපිට ලියන්න පුළුවන් E වාරයක් Ni mu E ධන mu H කියලා. එතකොට මේක තමයි intrinsic semiconductor එකක current density එක සහ conductivity එක වෙන්නේ. දැන් අපි බලමු කොහොමද ඩෝප් කරපු අවස්ථාවක semiconductor එකක් මේ සූත්‍රය පාවිච්චි කරන්න කියලා. ඉතින් ඉස්සර වෙලා මම ලියන්නම් අපිට ආපු සූත්‍ර ටික වෙනම. අපිට ආව p type semiconductor එකක මෙන්න මේ සූත්‍ර දෙක current density එකට ආවා Jp කියන එක සමාන උනේ E mu H Pp වාරයක් E කියන එකට. එතකොට conductivity එක අපිට සමාන උනේ Jp කියන එක E වාරයක් mu H P කියන එකට. ඊළඟට අපි n type එකට આવොත් එහෙම n type එකේ අපිට ආවා Jn කියන එක සමාන උනේ E mu E n වාරයක් E කියන එකට. ඒ වගේම sigma n කියන එක සමාන උනේ E වාරයක් mu E n කියන එකට. එතකොට මේ ටික තමයි අපිට ආපු මෙතර වෙලා කතා කරපු සූත්‍ර ටික වෙන්නේ. දැන් මම කතා කරන්න යන්නේ impurities add කරාට පස්සේ ඩෝප් කරාට පස්සේ කොහොමද මේ සූත්‍ර වෙනස් වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම බලමු p type එකේ. එතකොට p type එකට ගියොත් එහෙම p type එකේ අපි කතා කළා Jp කියන එක සමාන වෙන්න ඕනි E mu H Pp E කියලා. දැන් මේකෙදි මෙන්න මේ Pp කියලා ගන්න අපි p type semiconductor එකේ තියෙන hole concentration එක. එතකොට මේ hole concentration එක කොටස් දෙකකට බෙදෙනවා. මොකද අපි ඉස්සෙල්ලාම p type semiconductor එකක් හදාගන්නේ intrinsic semiconductor එකක් ඩෝප් කරලා. එතකොට p type එක හදද්දී intrinsic semiconductor එකට තමයි අපි holes වැඩියෙන් දාන්නේ. එතකොට මේක හදන්න ඉස්සෙල්ලා intrinsic semiconductor එකේ තියෙනවා holes ප්‍රමාණය. ඒ වගේම අපි මේක p type කරන්න නම් අලුතෙන් p type impurities set කරනවා. p type impurities කියන්නේ holes ඇති කරන්න ඕනේ. holes ඇති කරන්න නම් අපි එකතු කරන්නේ acceptor atoms. එතකොට අපි ඒකට කියනවා Na කියලා. මේ acceptor atom concentration එක. ඒ කියන්නේ acceptor atoms කොච්චර එකතු කළාද කියන එක තමයි මේ Na කියලා කියන්නේ. එතකොට මේ Pp කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මේ Pi සහ Na වලින්. ඒ කියන්නේ අපි p type එක ගන්න ඉස්සෙල්ලා අපි දන්නවා intrinsic semiconductor එකක් මේ විදිහට තියෙනවා. ඒ intrinsic semiconductor එකේ තියෙනවා Pi සහ Ni කියලා. එතකොට මේක අපි මේ දෙක සමාන intrinsic semiconductor එකක් නිසා එතකොට මේක p type කරන්න නම් අපි මේකට මෙන්න මේ විදිහට acceptor atoms දෙනවා. ඒ acceptor atoms ප්‍රමාණය තමයි අපි මේ Na කියලා ගන්නෙ. එතකොට මේ Pi සහ Na වල එකතුව තමයි අපි මේ Pp කියලා අරගෙන තියෙන්නේ. මොකද අපි මේක p type කළාට පස්සේ ගොඩක්ම වැඩි holes. එතකොට මේ
ඉලෙක්ට්‍රෝන ටික අපි නොසලකා හැරලා තමයි මෙන්න මේ සූත්‍රය අපි ලබා ගන්නේ හෝල්ස් කන්සන්ට්‍රේෂන් එක විතරක් සලකලා. එතකොට මේ හෝල්ස් කන්සන්ට්‍රේෂන් එක ඇති වෙනවා ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකේ තියෙන හෝල්ස් ගාන සහ අපි මෙතනින් ඇතුළත් කරන හෝල්ස් ගානට. එතකොට මේ PP කියන එක PI සහ NA වල එකතුවක් විදියට තමයි ඇති වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේ NA කියන එක ගොඩක් එකතු කරොත් එහෙම PI වලට සාපේක්ෂව NA කියන එක ගොඩක් ඇතුළු වුණොත් එහෙම PI කියන එකට වඩා ගොඩක් වැඩි NA කියන එක. එතකොට අපිට මේ සූත්‍රය ලියන්න පුළුවන් JP සමානයි E වාරයක් mu H. එතකොට මේ PP කියන එක අපි මේ දෙක එකතුවක් විදියට ගත්තට PI වලට වඩා NA ගොඩක් වැඩි නම් අපිට මේ PI කියන එක නොසලකා හැරලා, ඒ කියන්නේ ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකේ මුල් අවස්ථාවේ තිබිච්ච හෝල්ස් ගාන නොසලකා හැරලා අපි අලුතෙන් එකතු කරපු හෝල්ස් ගාන විතරක් සලකලා අපිට ලියන්න පුළුවන් NA වාරයක් E කියලා. එතකොට මේක තමයි ඩෝප් කරපු අවස්ථාවක අපි ඩෝප් කරන්න දාපු ඇටම්ස් ගොඩක් වැඩි නම් පාවිච්චි කරන සූත්‍රය. ඊළඟට අපිට උලන් n type එකට આવොත් එහෙම n type එකේ අපි ගත්තේ Jn කියන එක E mu H n වාරයක් E කියලා. එතකොට මේ nn කියන එකත් ඇති වෙන්නේ ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ගාන සහ අපි මේකට ඇතුල් කරන ඩෝනර් ඇටම්ස් ගාන එකතොට. මොකද ඩෝනර් ඇටම්ස් වලින් තමයි මේකට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ටික හැදිලා තියෙන්නේ මුලින්ම ඉන්ට්‍රින්සික් සෙමිකන්ඩක්ටර් එකේ තිබ්බ ඉලෙක්ට්‍රෝන වලට අපි එළියෙන් දුන්න ඇටම් වලින් ලබා දෙන ඉලෙක්ට්‍රෝන වල එකතු වෙලා. එතකොට මේකෙදි ni කියන එක ගොඩක් කුඩායි නම් nd වලට වඩා අපිට මේක ලියන්න පුළුවන් Jn සමානයි E mu H වාරයක් nd E කියලා. එතකොට මේක තමයි n type එකේ අපිට ලැබෙන සූත්‍රය. මොකද ගණන් වලදී අහනවා අපිට සමහර වෙලාවට මොනවද අපේ donor atoms concentration එක සහ acceptor atom concentration එක කියලා. ඒතකොට අපිට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ සූත්‍රය. මේ සූත්‍රය පාවිච්චි කරන්න හේතුව තමයි අපිට p type semiconductor එකේ තියෙන ඒක ඇතුලේ තියෙන හෝල්ස් වලට වඩා අපි එළියෙන් දාන හෝල්ස් ගන්න ගොඩක් වැඩි නම් අපි ඒක ඇතුලේ තියෙන හෝල්ස් ගන්න නොසලකා හැරලා එළියෙන් දාපු හෝල්ස් ගන්න විතරක් කරන් මෙන්න මේ විදිහට සමීකරණය ගන්න නිසා. එතකොට මේවා තමයි අපිට මේ semiconductors වල කතා කරන්න තියෙන ගොඩක්ම විශේෂ සමීකරණ ටික වෙන්නේ. අවසාන වශයෙන් අපිට මේ semiconductors ගණන් හදද්දී ගොඩක්ම පාවිච්චි වෙන law එකක් තියෙනවා. ඒක තමයි mass action law කියන්නේ. එතකොට මේ mass action law එකෙන් කතා කරන්නේ අපි extrinsic semiconductor එකක් හදාගන්නේ intrinsic semiconductor එකකට donor atoms එහෙම නැත්නම් acceptor atoms දීලා. එතකොට මේ mass action law එකෙන් කතා කරන්නේ mass action law. මේකෙන් කියන්නේ නියත උෂ්ණත්වයකදී තමයි අපි මේ සම්බන්ධය සලකන්නේ. නියත උෂ්ණත්වයකදී අපි extrinsic semiconductor එකක් හදා ගන්නවා නම් ඒකට අපි intrinsic semiconductor එකක් පාවිච්චි කරලා ඒකට තමයි අපි atoms ලබා දෙන්නේ. එතකොට මේ mass action law එකෙන් කියන්නේ අපි යම්කිසි semiconductor එකකට donor atoms එහෙම නැත්නම් acceptor atoms දෙන්න ඉස්සෙල්ලා intrinsic semiconductor එකේ තියෙන electron concentration එක සහ holes concentration එකේ ගුණිතය සමාන වෙනවා කියලා මේක ඩෝප් කළාට පස්සේ electron concentration එක සහ holes concentration එකේ ගුණිතයට. එතකොට අපි දන්නවා intrinsic semiconductor එකක ni සමාන වෙනවා pi වලට. ඒතර අපිට මේක ලියන්න පුළුවන් ni වර්ගය එහෙම නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් pi වර්ගය කියලා. මොකද ni වලට අපි pi දැම්මොත් pi වර්ගය එනවා. pi වලට ni කියන එක දැම්මොත් ni වර්ගය එනවා. මේක සමාන වෙනවා n වාරයක් p කියන එකට. මේ n වාරයක් p කියන්නේ ඩෝප් කළාට පස්සේ after doping electron concentration එක සහ holes concentration එක. එතකොට මේ ni සහ pi කියලා කියන්නේ ඩෝප් කරන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ before the doping.
before doping electron concentration එක සහ holes concentration එක. එතකොට p type එකකට ගියොත් එහෙම p type එකේ ni වර්ගය සමානයි pi වර්ගය සමානයි np වාරයක් pp. ඒ කියන්නේ p type semiconductor එකේ electron concentration එක ගුණ කිරීම p type semiconductor එකේ holes concentration එක. එතකොට n type එකට ගියොත් එහෙම ඒකෙදිත් වෙන්නේ ni වර්ගය සමානයි pi වර්ගය සමානයි n වාරයක් pn. ඒ කියන්නේ n type semiconductor එකේ electron concentration එක ගුණ කිරීම n type semiconductor එකේ holes concentration එක. එතකොට ඇත්තටම මේක අපිට ගණන් හදද්දී ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අතර තියාගන්න ඕනි මේ mass action law එක පිළිපදින්නේ යම් කිසි නියත උෂ්ණත්වයකදී විතරයි. එතකොට මේව තමයි අපිට semiconductors වල කතා කරන්න තියෙන වැදගත්ම සූත්‍ර ටික. ඒ වගේම තවත් සූත්‍ර ටිකක් තියෙනවා. මම මේ සූත්‍ර ටිකත් ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ඉස්සෙල්ලා මම බලාපොරොත්තු වෙනවා මේ අපි අද කතා කරපු සූත්‍ර ටික පාවිච්චි කරලා semiconductors වල ගණන් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න. ඒ වීඩියෝ එක මම ඊළඟ එපිසෝඩ් එක විදිහට ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.